වස්සාන ධර්ම දේශනා මහණෙනි, අංග 5කින් සමන්විත රෝගියා සඳහා උපස්ථාන කරන්න අමාරුයි. ඔන්න ඔබ මොන වගේ කෙනෙක්ද කියන එක මේ කාරණා 5ක් තියෙනවා. මෙන්න මේ කාරණා 5න් යුක්ත රෝගියාට උපස්ථාන කරන්න අමාරුයි. එතකොට බලන්න, අසප්පායකාරී හෝති. අහිත දේම කරනවා නම් සප්පායේ මත්තං නජානාති. හිත කරයි කියලා කියපු දේ උනත් ප්‍රමාණය දන්නේ නැත්තම්. බේසජ්ජං න පටිසේවිතා හොති. ලෙඩේ හැදුනහම ලෙඩේට බෙහෙත් ටික හොයන්නේ නැත්තම්, වෛද්‍යවරයා හම්බෙන්න යන්නේ නැත්තම්, පඬිතකම් කතා කර කර ඉන්නවනම් සමහරු එහෙමනේ. ඔය පොඩි එකක් මොකටද බෙහෙත් ගන්නෙ? මට ලෙඩක් නැහැ. අපේ රටේ කොච්චර ඒ විදියට ලෙඩ හැදිලා බෙහෙත් හොයන්නේ නැතුව ගෙවල් වල මැරිලා ගියද මිනිස්සු. බුදුරජාණන් වහන්සේ අසනීප වෙච්ච වෙලාවල් වලදී ජීවක වගේ වෛද්‍යවරු හමු වෙලා ප්‍රතිකාර ලැබුවා. සමහර බුදුහාමුදුරුවන්ටත් එහා හිතාගෙන ඉන්නවා. අපිට දොස්තරලෝ ඕනේ, අපිට බෙහෙත් ඕන නැහැ. ලෙඩක් හැදුනහම ලෙඩේට බෙහෙතක් හොයන්න ඕන. එතකොට තමයි ලෙඩේ සනීප කරගන්න පුළුවන්කම තියෙන්නේ. සමහරු ඉන්නවා ලෙඩේ හංගගෙන ඉන්නවා, කියන්නේ කාටවත්. සමහර විට තමන්ගේ තත්ත්වයට හොඳ නැහැ කියලා හිතනවා, වයසට හොඳ නැහැ කියලා හිතනවා. ඒ විදිහට විවිධ හේතු කාරණා නිසා, මාන්නය හෝ මොකක් හෝ හේතුවක් නිසා සමහරු ලෙඩ කියන්නේ, බෙහෙත් හොයන්නේ. ඊළඟට තමන්ට ප්‍රතිකාර කරන්න ඉදිරිපත් වෙච්ච කෙනා අහනවා, මොකක්ද තියෙන අමාරු? ඔළුව කැක්කුමද? කැක්කුම තිබ්බත් බෙහෙත් අඩු කරගන්න කැක්කුම නැහැ කියනවා. මතක තියාගන්න, උපස්ථාන කරන උපස්ථායකයට බොරු කියන තරමටම රෝගියා අමාරු වැටෙනවා. දොස්තර මහත්තයාට කිසිම වෙලාවක බොරු කියන්න හොඳ නැහැ. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි සාලිය සිල්වා, රේණුකා සිල්වා හා අනුර ජයසිංහ, රංජන් ජයසිංහ, පාලිත ජයසිංහ යන දූ දරුවන් විසින්. එම පින්වත් දූ දරුවන්ගේ ප්‍රධාන අරමුණ වන්නේ දෙමාපියන්ට පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතන වාසී අතිපූජනීය ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පංචහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ ගිලානෝ දෝපට්ඨාකෝ හෝති කතමේහි පංචහි අසප්පායකාරී හෝති සප්පායේ මත්තං නජානාති භේසජ්ජං න පටිසේවිතා හෝති අත්ථකාමස්ස ගිලානුපට්ඨාකස්ස න යතහා භූතං ආබාධං ආවිකත්තා හෝති අභික්කමන්තං වා අභික්කමතිති පටික්කමන්තං වා පටික්කමතිති
ඨිතං වාඨිතෝති uppannānaṁ vā sāririkānaṁ vedanānaṁ dukkānaṁ tippānaṁ karānaṁ katukānaṁ asātānaṁ amanāpānaṁ pānaharānaṁ anadhivāsaka jātikō hoti ඉමේහි කෝ භික්ඛවේ පංචහි ධම්මේහි සමන්නාගතෝ ගිලානෝ දෝපට්ඨාකෝ හෝති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ වෙත ගෙන එන සදැහැති දායකත්ව ධර්මදේශනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්මදේශනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි සාලිය සිල්වා මහත්මයා, රේණුකා සිල්වා මහත්මිය, එවැගේම අනුර ජයසිංහ, රංජන් ජයසිංහ, පාලිත ජයසිංහ යන දෝදරුවන් කොයි කවුරුත් ඒකරාශී වෙලා තමන් නමින් මිය පරලෝ සැපත් ආදරණීය දෙමව්පියන් සිහිපත් කරගෙන ඒ ඇත්තන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ බලාපොරොත්තු වෙනුයි මේ උතුම් පින්කම අද දවසේදී සම්පූර්ණත්වයට පත් කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අතීතයට, වර්තමානයට, අනාගතයට කියන තුන් කාලයටම ගැලපෙන දේශනාවක්. මුල මැද අග කියන තුන් තැනම පිරිසිදු දේශනාවක්. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙන මේ උතුම් ධර්මය කාලයට උචිතව දේශනා කරන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. සංසාර ගමනෙන් එතර වෙලා නිර්වාණය සලසා ගැනීමේ මාර්ගය වගේම එදිනෙදා ජීවිත ගමන ගෙන යනකොට කොයි විදියටද හැසිරෙන්න ඕන කියන එක ගැනත් බුදුහාමුදුරු අපට හොඳ හැටියට දේශනා කරලා තිබෙනවා. විශේෂයෙන් මේ කාල සීමාව ගැන කල්පනා කරනකොට රටට, ලෝකෙට වසංගත තත්ත්වයක් නිසා දැඩි පීඩනයකට පත්වෙන්න සිදුවෙච්ච කාල සීමාවක් බවට පත්වෙලා තිබෙනවා. මුළු ලෝකයම රෝග බයෙන් බියපත්ව සිටින මොහොතක්. ඇසට නොපෙනෙන වෛරසයක් විසින් මුළු ලෝකයම අඩපණ කරලා තියෙන වෙලාවක්. මෙන්න මේ රෝගී තත්ත්වයන් ඉදිරියේ ඔබ මම කොයි මොහොතක මේ රෝගී තත්ත්වයන්ට මුහුණ පාන්න සිදුවේද කියලා කියන්නට පුළුවන්කමක් නැහැ. මේ වසංගත තත්ත්වය විතරකුත් නෙවෙයි, මේ ශරීරයට හැදෙන්න පුළුවන් ලෙඩ ගොඩක් තියෙනවා. මේ ලෝකයේ රෝහල්වල ලෙඩ හැදිලා ප්‍රතිකාර ලබන ලෙඩුන්ට හැදිලා තියෙන හැම ලෙඩක්ම ඔවුන්ට වගේම ඔබට මටත් සාධාරණයි කියන එක මතක තියාගන්න වෙනවා. දරුණු ලෙඩ, සාමාන්‍ය ලෙඩ, මේ ඕනෑම ලෙඩක් ඕනෑම වෙලාවක අපට හැදෙන්න පුළුවන්. ලෙඩක් හැදුනහම අපිව හඳුන්වන්නේ රෝගීන් කියලා. එතකොට රෝගීන් සහ රෝගීන් සුවපත් කරන්න ඉදිරිපත් වන උපස්ථායකයින් වෙනුවෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරපු වටිනා සූත්‍ර දේශනා අංගුත්තර නිකායේ පංචක නිපාතයේ ගිලාන වග්ගයේ සඳහන් වෙලා තිබෙනවා. ඉතින් මේ කාලයට උචිත සූත්‍ර දේශනා හැටියට අපි ඒ සූත්‍ර දේශනා කල්පනා කරනවා. මේ ලෙඩ වුණාම බුදුහාමුදුරුවෝ අපට අනුගමනය කරන්න කියපු වැඩපිළිවෙල මොකක්ද? ලෙඩෙකුට උපස්ථාන කරනකොට උපස්ථායකයෙක් හැටියට අනුගමනය කළ යුතු වැඩපිළිවෙල මොකක්ද?
අපි සාර්ථක උපස්ථායකයෙක් වෙන්නේ කොහොමද? ඒ වගේම උපස්ථායකයෙකුට උපස්ථාන කරන්න පහසු ලෙඩෙක් වෙන්නේ කොහොමද? මේ ගැන බුදුහාමුදුරුවෝ බොහොම පැහැදිලිව අපට දේශනා කරලා තිබෙනවා. ඉතින් මං විශ්වාස කරනවා මේ කාලයට මේ පැහැදිලි කිරීම බොහොම උචිත වෙයි කියලා. ඒ නිසයි මේ සූත්‍ර දේශනා තෝරගත්තේ. මේ සූත්‍ර දේශනා දෙකක් ආශ්‍රය කරගෙන මේ පැහැදිලි කිරීම සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. පළවෙනි සූත්‍ර දේශනාව තමයි දූපට්ඨාක ගිලාන සූත්‍රය කියන සූත්‍රය. ඊළඟ සූත්‍රය තමයි ඒත් එක්කම ත්‍රිපිටකයේ ගිලාන වර්ගයේ සඳහන් වන ඊළඟ සූත්‍ර දේශනාව තමයි ගිලානූපට්ඨාක සූත්‍රය. මේ සූත්‍ර දෙකෙන් රෝගියා සහ උපස්ථායකයා කොයි විදියටද හැසිරෙන්න ඕන කියන එක පිළිබඳව පැහැදිලි කරලා දීලා තියෙනවා. රෝගියා ගැන කල්පනා කරනකොට මේ රෝගියා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බුදුහාමුදුරුවෝ හඳුන්වලා තියෙනවා. රෝගීන් ප්‍රධාන වශයෙන්ම කායික මානසික කියලා වෙන් වෙනවා. කායික රෝගීන් සහ මානසික රෝගීන් කියලා. හැබැයි මේ කොයි ලෙඩත් තවත් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එතකොට රෝගියාව බෙදපු කොටස් දෙක තමයි උපස්ථායකයෙකුට උපස්ථාන කරන්න පහසු රෝගියා. එක ලෙඩෙක් ඉන්නවා එයාට උපස්ථාන කරන්න ලේසි. තවත් රෝගියෙක් ඉන්නවා උපස්ථායකයෙකුට උපස්ථාන කරන්න අමාරුයි. කොච්චර කරුණාව තිබුණත් කොච්චර මෛත්‍රිය තිබුණත් ඒ ලෙඩාට උපස්ථාන කරන්න හරිම අපහසුයි. පීඩාකාරී. එතකොට ලෙඩෙක් ගැන කල්පනා කරනකොට රෝගියෙක් ගැන කල්පනා කරනකොට එක රෝගියෙක් ඉන්නවා ඒ රෝගියාට උපස්ථාන කරන උපස්ථායකයන්ට ඒ කටයුත්ත කරන්න පහසුයි. තව රෝගියෙක් ඉන්නවා උපස්ථායකයට උපස්ථාන කරන්න අමාරුයි. ඒ අයගේ ලක්ෂණ ගැන මේ සූත්‍රවලදී පැහැදිලි කරලා දීලා තියෙනවා. ඔබ යම්කිසි රෝගී තත්වයක් නිසා රෝගී වෙලා නම් ඔබට උපස්ථාන කරන අය බොහෝමයක් ඉන්න පුළුවන්. වෛද්‍යවරු, හෙද කාර්ය මණ්ඩලය, තමන්ගේ ගෙදර තමන්ව බලාගන්න දරුවෝ වෙන්න පුළුවන්. අම්මා තාත්තා වෙන්න පුළුවන්. නැත්තම් ඔබට උපස්ථාන කරන්න වෙනමම පත් කරලා ඉන්න උපස්ථායකයෝ වෙන්න පුළුවන්. තමන්ට උදව් කරන උදවිය. එතකොට මෙන්න මේ කණ්ඩායමට උපස්ථාන කරන්න පහසු වෙන මට්ටමක් රෝගියෙක් හැටියට තියෙන්න ඕන. ඒ අයට උපස්ථාන කරන්න අමාරු නම් ඒ රෝගියාව රැකබලා ගැනීම අතිශයින් දුෂ්කර කාර්යයක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබ ලෙඩ හැදිච්ච රෝගී වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ කල්පනා කරලා ඔබ මොනතරම් රෝගී තත්වයක් ඉදිරියේ පීඩා වින්දත් ඔබ උපස්ථායකයට උපස්ථාන කරන්න පහසු වෙන විදියට හැසිරීම තමන්ටත් උපස්ථාන කර නැත්තන්ටත් දෙපාර්ශවයටම යහපත පිණිස පවතින කාරණාවක් බවට පත් වෙනවා. ඔය රෝගියාව බෙදපු විදිය. ඊළඟට බුදුරජාණන් වහන්සේ රෝගීන්ට උපස්ථාන කරන උපස්ථායකයොත් කොටස් දෙකකට බෙදලා තියෙනවා. සමහර උපස්ථායකයෝ ඉන්නවා ඔවුන් රෝගීන්ට උපස්ථාන නොකළ යුතුයි. ඒ කියන්නේ උපස්ථානයට සුදුසු නැති උපස්ථායකයෝ ඉන්නවා. තව සමහර උපස්ථායකයෝ ඉන්නවා රෝගියෙකුට උපස්ථාන කරන්න සුදුසුයි. එතකොට උපස්ථායකයත් කොටස් දෙකකට බෙදනවා. රෝගියාට උපස්ථාන කළ හැකි උපස්ථායකයා සහ රෝගියාට උපස්ථාන කළ නොහැකි උපස්ථායකයා. එතකොට මෙන්න මේ හතර දෙනා ගැන මේ සූත්‍ර දේශනා පරිශීලනය කිරීමෙන් අපට හොඳ පැහැදිලි කිරීමක් ඇති කරගන්න පුළුවන්. ඔබ රෝගියෙක් නම් එහෙම නැත්නම් ඔබ රෝගියෙක් බලාගන්න කෙනෙක් නම් ඔබ ඔබේ යටතේ තියෙන කාර්යභාරය ඔබ අතේ තියෙන කාර්යභාරය මනාව සම්පූර්ණත්වයට පත් කරගන්න මහන්සි ගන්න ඕන. එහෙම නැති වුණොත් ලෙඩෙක් හැටියට තමන්ගේ ලෙඩේ හොඳ කරගන්න හම්බෙන්නෙත් නැහැ.
උපස්ථායකෙක් හැටියට තමන්ගෙන් උපස්ථානය ලබන කෙනාට සුවය ගෙනල්ලා දෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ දෙපක්ෂයම එකට කල්පනා කරලා උපස්ථායකයෙකුට උපස්ථාන කරන්න පහසු රෝගියෙක් හැටියට කටයුතු කරන්නත් රෝගියෙකුට උපස්ථාන කරන්න පහසු සුදුසු උපස්ථායකයෙක් වෙන්නත් අපි මහන්සි ගන්න ඕන. මෙන්න මේ අංශ දෙකම නිවැරදිව හරියාකාරව තිබුණොතින් තමයි ලෙඩක් සනීප කරගන්න පුළුවන්කම ලැබෙන්නේ, තමන්ගේ රාජකාරිය හරියට ඉටු කළා වෙන්නේ. එතකොට පළවෙනියටම අපි සාකච්ඡා කරන සූත්‍ර දේශනාව තමයි දූපට්ඨාක ගිලාන සූත්‍රය. උපස්ථාන කරන්න අමාරු රෝගියා ගැන බුදුහාමුදුරුවෝ පෙන්නනවා පංචහි භික්කවේ ධම්මේහි සමන්නාගතෝ ගිලානෝ දූපට්ඨාකෝ හෝති. මහණෙනි, අංග පහකින් සමන්විත රෝගියා සඳහා උපස්ථාන කරන්න අමාරුයි. ඔන්න ඔබ මොන වගේ කෙනෙක්ද කියන එක මේ කාරණාත් එක්ක තේරුම් ගන්න. ඔබ ලෙඩ වෙලා ඉඳලා තියෙනවා නම් නැත්තම් අනිවාර්යයෙන්ම ඉදිරියේදී ලෙඩ වෙනවා. මේ වෙනකොට ලෙඩ වෙලා ඔබ කල්පනා කරන්න ඕන මගේ මේ ලක්ෂණ තිබුණා නම් ඒ ලක්ෂණ සම්බන්ධයෙන් කල්පනා කරලා උපස්ථායකයෙකුට උපස්ථාන කරන්න පහසු රෝගියෙක් වෙන්න කල්පනා කරන්න. එතකොට කාරණා පහක් තියෙනවා. මෙන්න මේ කාරණා පහෙන් යුක්ත රෝගියාට උපස්ථාන කරන්න අමාරුයි. කොච්චර උපස්ථායකයා හොඳ වුණත් උපස්ථාන කරන්න ලේසි නෑ. පළවෙනි කාරණය අසප්පායකාරී හෝති. අසප්පායකාරී හෝති කියලා කියන්නේ ලෙඩේට අහිත දේම කරනවා නම්, තමන්ට මොකක් හරි ලෙඩක් හැදිලා තියෙනවා නම් ඒ ලෙඩේට වෛද්‍යවරයා කරන්න එපා කියපු දේවල් තියෙනවානේ. තමන්ව බලාගන්න උපස්ථායකයා කරන්න එපා කියපු දේවල් තියෙනවානේ. දියවැඩියාව තියෙනවා නම් සීනි වැඩිපුර කන්න එපා. කොලෙස්ටරෝල් තියෙනවා නම් තෙල් අධික ආහාර කන්න එපා. ඊළඟට වකුගඩු වල අමාරු තියෙනවා නම් නැත්නම් මේ ශරීරේ බීමත්කම නිසා දුර්වල වෙලා නම් බොන්න එපා. මත්ද්‍රව්‍ය භාවිත කරන්න එපා. ලෙඩේට හොඳ නෑ කියලා කරන්න එපා කියපු දේවල් ටික කරනවා නම් අසප්පායකාරී හෝති. ඔය පළවෙනි කාරණාව. ලෙඩට හොඳ නෑ කියලා තියෙන දේවල් කරන්න යනවා. ඊළඟට සප්පායේ මත්තං නජානාති. ලෙඩකට සුදුසුයි හිතකරයි කියලා ඔබට කියලා තියෙන දේවල් වල උනත් මත්තං නජානාති. ඒකේ මාත්‍රාව දන්නේ නැත්තම් ලෙඩකට ඔබට නියම කරලා තියෙනවා මෙන්න මේ දේ පාවිච්චි කරන්න. පාවිච්චි කරන්න කියලා තියෙන දේහි උනත් ඒක සුදුසුයි තමයි. සුදුසු දේහි උවත් මත්තං නජානාති. මාත්‍රාව හරියට දන්නේ නැත්තම්. ඔය දෙවෙනි කාරණා. ඊළඟට බේසජ්ජං න පටිසේවිතා හෝති. ලෙඩක් හැදුනහම ලෙඩේට බෙහෙත ගන්නේ නැත්තම්, බෙහෙත් හොයන්නේ නැත්තම්, වෛද්‍යවරයෙක් හම්බෙන්න යන්නේ නැත්තම්. ඊළඟට අත්තකාමස්ස ගිලානූපට්ඨාකස්ස න යථා භූතං ආබාධං ආවී කත්තා හෝති. තමන්ගේ ලෙඩේ සනීප කරන්න උවමනාවෙන් ඉන්න උපස්ථායකයා ඔබෙන් විමසනකොට ඔබේ ආබාධ පිළිබඳව, ඒ ආබාධ පිළිබඳව හරියට කියන්නේ නැත්තම්, තියෙන අමාරුව කියන්නේ නැත්තම්, ඇවිදිනකොට මට මෙහෙමයි, එක තැන ඉන්නකොට මෙහෙමයි, ඒ විදිහට තමන්ගේ වේදනාව පිළිබඳව හරියට ප්‍රකාශ කරන්නේ නැත්තම්, ඊළඟට ශරීරයට වේදනාවක් ඇති වුනහම ඒක සමහරක් විට මහා දුකක්, මහා පීඩනයක් වෙන්න පුළුවන්.
ඒක ඉවසන්න පුරුදු වීමක් නැත්තම් ශාරීරික වේදනාව වුණත් ඉවසන්නේ නැත්තම් මෙන්න මේ ලක්ෂණ පහෙන් යුක්ත රෝගියාට උපස්ථාන කරන්න අමාරුයි කියලා බුදුහාමුදුරුවෝ පෙන්වනවා. එතකොට බලන්න අසප්පායකාරී හෝති. අහිත දේම කරනවා නම් සප්පායේ මත්තං නජානාති. හිත කරයි කියලා කියපු දේ උනත් ප්‍රමාණය දන්නේ නැත්තම් බේසජ්ජං න පටිසේවිතා හොති. ලෙඩේ හැදුනහම ලෙඩේට බෙහෙත් ටික හොයන්නේ නැත්තම් වෛද්‍යවරයා හම්බෙන්න යන්නේ නැත්තම් පඬිතකම් කතා කර ඉන්නවනම් සමහරු එහෙමනේ. ඔය පොඩි එකක් මොකටද බෙහෙත් ගන්නෙ? මට ලෙඩක් නැහැ. අපේ රටේ කොච්චර ඒ විදියට ලෙඩ හැදිලා බෙහෙත් හොයන්න නැතුව ගෙවල් වල මැරිලා ගියද මිනිස්සු? බුදුරජාණන් වහන්සේ අසනීප වෙච්ච වෙලාවල් වලදී ජීවක වගේ වෛද්‍යවරු හමු වෙලා ප්‍රතිකාර ලැබුවා. සමහර බුදුහාමුදුරුවන්ටත් එහා හිතාගෙන ඉන්නවා. අපිට දොස්තරලෝ ඕනේ නැහැ. අපිට බෙහෙත් ඕන නැහැ. ලෙඩක් හැදුනහම ලෙඩේට බෙහෙතක් හොයන්න ඕන. එතකොට තමයි ලෙඩේ සනීප කරගන්න පුළුවන්කම තියෙන්නේ. සමහරු ඉන්නවා. ලෙඩේ හංගගෙන ඉන්නවා කියන්නේ කාටවත්. සමහර විට තමන්ගේ තත්ත්වයට හොඳ නැහැ කියලා හිතනවා. වයසට හොඳ නැහැ කියලා හිතනවා. ඒ විදිහට විවිධ හේතු කාරණා නිසා මාන්නය හෝ මොකක් හෝ හේතුවක් නිසා සමහරු ලෙඩ කියන්නේ බෙහෙත් හොයන්නේ. ඊළඟට තමන්ට ප්‍රතිකාර කරන්න ඉදිරිපත් වෙච්ච කෙනා අහනවා මොකක්ද තියෙන අමාරු? ඔළුව කැක්කුමද? කැක්කුම තිබ්බත් බෙහෙත් අඩු කරගන්න කැක්කුම නැහැ කියනවා. මතක තියාගන්න උපස්ථාන කරන උපස්ථායකයට බොරු කියන තරමටම රෝගියා අමාරු වැටෙනවා. දොස්තර මහත්තයාට කිසිම වෙලාවක බොරු කියන්න හොඳ නැහැ. මතක තියාගන්න. සමහරක් වෙලාවට සමහරු යනවා ගිහිල්ලා ලෙඩ නැතුවත් ලෙඩ කියලා කියනවා. පපුව රිදෙනවා වගේ, බඩ රිදෙනවා වගේ. පපුව රිදෙන්නේ නැහැ, බඩ රිදෙන්නේ නැහැ. ඉතින් දොස්තර මහත්තයා පපුව රිදෙනවා කිව්වම පපුව රිදෙන එකට බෙහෙතක් දෙනවා. බඩේ අමාරුවක් කිව්වම බඩේ අමාරුවට බෙහෙතක් දෙනවා. ලෙඩක් නැතුව ඒව බොනවා කියන්නේ තමන්ගේ ශරීරයටම හානියක් වෙනවා. එතකොට තියෙන අපහසුතා කියන්න ඕන. නොකිය ඉන්න බෑ. කියන්නේ නැත්තම් ඒ වගේ රෝගියෙකුට උපස්ථාන කරන්න අමාරුයි. ඊළඟට තමන්ට හැදිලා තියෙන ලෙඩේ වුණත් යම්කිසි මට්ටමකට ඉවසන්න පුරුදු වෙන්න ඕන. ඉවසීම කියන එකක් තියෙන්න ඕන රෝගියා ළඟ. ලෙඩ වුණාම මොන ඉවසීමක්ද කියලා කියනව නෙවෙයි. එහෙම කල්පනා කළොත් හරියන්නේ නැහැ. රෝගී තත්ත්වේ නිසා ඉවස ගන්න බැරි අවස්ථා එනවා තමයි. හැබැයි පුළුවන් තරම ඉවසන්න ඕන. සමහරුන්ගේ කිසිම ඉවසීමක් නැහැ. ඉමේහි කෝ භික්කවේ පංචහි ධම්මේහි සමන්නාගතෝ ගිලානෝ දූපට්ඨාකෝ හෝති. ඔන්න ඔය අංග පහ, ඔන්න ඔය කාරණා පහෙන් යුක්තයි නම් ඒ රෝගියාට උපස්ථාන කරන්න අමාරුයි කියලා බුදුහාමුදුරු දේශනා කළා. ඔන්න රෝගියෙක් නම් ඔබේ මේ ලක්ෂණ ටික තියෙනවා නම් ඔබට බෙහෙත් කරන්න අමාරුයි. ඔබේ ලෙඩේ සනීප කරවන්න උපස්ථාන කර නැත්තන්ට ඔබට උපස්ථාන කරන්න අමාරුයි. ඊළඟට පංචහි භික්කවේ ධම්මේහි සමන්නාගතෝ ගිලානෝ සූපට්ඨාකෝ හෝති. අංග පහකින් යුක්ත රෝගියෙක් ඉන්නවා. ඒ රෝගියාට නම් උපස්ථාන කරන්න හරීම පහසුයි. මොන රෝගියාද? සප්පායකාරී හෝති. ලෙඩේට කරන්න එපා කියපු දේවල් නොකර ලෙඩේට කරන්න කියපු දේවල් කරනවා. මෙන්න මේ ලෙඩ ඔබට හැදිලා තියෙන්නේ මේ ලෙඩේට මේ දේවල් කළොත් හොඳයි. අන්න ඒ විදියට සප්පායකාරී හෝති. ලෙඩේට සුදුසු දේ කරනවා. සප්පායේ මත්තං ජානාති. ලෙඩේට හොඳයි කියලා නියම කරපු දේහි උනත් මත්තං ජානාති. මාත්‍රාව දන්නවා. ප්‍රමාණිකමව යන්නේ. එයා ප්‍රමාණය දැනගෙන තමයි ඒ සුදුසු දේ උනත් කරන්නේ. සප්පායකාරී හෝති, සුදුසු දේ කරනවා ලෙඩේට. සප්පායේ මත්තං ජානාති, සුදුසු දේහි ප්‍රමාණය දන්නවා. බේසජ්ජම් පටිසේවිතා හෝති. ලෙඩක් හැදුනහම ලෙඩේට බෙහෙත් හොයාගෙන යනවා.
වෛද්‍යවරයා හම්බෙන්න යනවා. අත්තකාමස්ස ගිලානූපට්ඨාකස්ස යතහා භූතං ආබාධං ආවීකත්තා හෝති අභික්කමන්තං වා අභික්කමතීති පටික්කමන්තං වා පටික්කමතීති ඨිතං වා ඨිතෝති uppannānaṁ වා සාරීරිකානං වේදනානං දුක්ඛානං තිප්පානං කරානං කටුකානං අසාතානං අමනාපානං පානහරානං අදිවාසක ජාතිකෝ හෝති. තමන්ගේ රෝගයට ප්‍රතිකාර කරන්න, රෝගියාගේ රෝගය සමනය කරන්න උවමනාවෙන් ඉන්න උපස්ථායකයා තමන්ගෙන් තියෙන අපහසුතා පිළිබඳව විමසනකොට, ඔබට මේ අපහසුතා තියෙනවද කියලා අහනකොට තියෙනවා නම් තියෙන එක තියෙන විදිය කියනවා. ඒක හංගන්නේ. මට මෙන්න මේ විදිහේ කැක්කුමක් තමයි තියෙන්නේ කියලා තමන්ගේ වේදනාවල් පිළිබඳව කල්පනා කරලා මේ තියෙන අපහසුතා මෙන්න මෙහෙමයි කියලා කිසිම පැටලෙවිල්ලක් නැතුව නිසියාකාරව උපස්ථායකයට ප්‍රකාශ කරනවා. ආන්නෙහිම ප්‍රකාශ කරනවා නම් ඊළඟට තමන්ට හැදිලා තියෙන රෝගය නිසා ඒ ඇතිවුණු පීඩනය යම්කිසි මට්ටමකට හෝ ඉවසන්න පුරුදු වෙලා නම් ඔන්න ඔය කාරණා පහ සහිත රෝගියා ඉමේහි කෝ භික්ඛවේ පංචහි ධම්මේහි සමන්නාගතෝ ගිලානෝ සූපට්ඨාකෝ හෝති. ඒ රෝගියාට නම් උපස්ථාන කරන්න පහසුයි. එතකොට දැන් ඔබ රෝගී නම් ඔබට උපස්ථාන කරන්න බැරි වෙනවා උපස්ථායකයන්ට ඔබ ලෙඩේට හොඳ නැති දේවල් කරන්න යනවා නම්. ඊළඟට ලෙඩේට හොඳයි කියලා තියෙන දේහි ප්‍රමාණය දන්නේ නැත්තම්. ඊළඟට ලෙඩක් හැදුනහම බෙහෙත් ගන්න යන්නේ නැත්තම්. තමන්ගේ ලෙඩේ සනීප කරන්න උවමනාවෙන් ඉන්න උපස්ථායකයාට ඔබේ ආබාධ විමසනකොට හරියට පැහැදිලිව ප්‍රකාශ කරන්නේ නැත්තම්, ලෙඩේ ඉවසන් නැත්තම් ඔබට උපස්ථාන කරන්න ලේසි නෑ. හැබැයි ඔබ රෝගියෙක් හැටියට ලෙඩේට සුදුසු දේ කරනවා නම්, සුදුසු දේහි උනත් ප්‍රමාණය දන්නවා නම්, ලෙඩක් හැදුනහම බෙහෙත් ගන්න යනවා නම්, බෙහෙත් හොයනවා නම්, තමන්ගේ ලෙඩේ සනීප කරන්න උපස්ථායකයා ඔබේ ආබාධ පිළිබඳව විමසනකොට නොසඟවා තියෙන අපහසුතා පැහැදිලිව කියනවා නම්, ඒ වගේම ලෙඩේ නිසා ඇතිවෙලා තියෙන වේදනාව යම්කිසි මට්ටමකට හෝ ඉවසන්නේ නම් අන්න ඔබට උපස්ථාන කරන්න ලේසි. රෝගී කැටියට එහෙනම් කොයි විදියේ රෝගියෙක්ද වෙන්න ඕන කියන එක ගැන කල්පනා කරන්න වෙනවා. මේ කාලේ අපි ඔක්කොම රෝගී තත්ත්වවලට බොහොම ඉක්මනින් හිතන්නත් බැරි තරම් ඉක්මනටපත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ගැන හොඳට මතක තියාගන්න. දැන් මේ වසංගත තත්ත්වය පැතිරිලා යන කාල සීමාවක්. එතකොට මේ වගේ කාල සීමාවක කරන්න කියපු දේවල් තියෙනවා, කරන්න එපා කියපු දේවල් තියෙනවා. ඒව ගැන අපි කල්පනා කරන්න ඕන. දැන් මුව ආවරණේ පැලඳගෙන එළියට බහින්න. මීටර 1-2ක් ඈතින් ඉන්න. මොකක් හරි එකක් ඇල්ලුවෙන් පස්සේ අත සබන් දාලා හොඳට හොද ගන්න. මෙන්න මේ විදියට හැසිරෙන්න කියලා සෞඛ්‍ය උපදේශමාලාවක් දීලා තියෙනකොට, මේ වගේ වසංගතයක් පැතිරලා යනකොට ඒ ගැන හිතන්නේ නැති මිනිස්සු නම් ඉන්නේ එවැනි රටකට. කොච්චර හොඳ සෞඛ්‍ය ක්ෂේත්‍රයක් තිබ්බත් සාර්ථක ප්‍රතිඵල ගේන්න බෑ, කාටවත් බනින්න බෑ. දොස්තර මහතුරුන්ට බැනලා වැඩකුත් නැහැ. සෞඛ්‍යංශ දීලා තියෙන උපදෙස් තුට්ටු දෙයකට ගණන් ගන්න නැතුව ලෙඩේට එපා කියපු දේවල්ම කරන්න යනවනම් ඒ මිනිස්සුව බේරගන්නේ කොහොමද? ඊළඟට ලෙඩේ හැදුනට පස්සේ බෙහෙත් හොයන්නේ නැතුව හැංගිලා ඉන්නවනම්, හැංගිලා හැම තැනම යනවනම් යාළුවොත් හම්බෙන්න යනවා, ඥාතිගෙවල් වලත් යනවා. තමන්ට තේරලා තියෙනවා මටත් මේ කොරෝනා වගේද මන් දන්නේ කියලා. එහෙම සැකයක් තියෙනවා නම් ගෙදරට වෙලා ගත යුතු ක්‍රියාමාර්ග ගන්න ඉපේ. ඒවත් හංගගෙන කවුරු යවුවාම නිරෝධායනය වෙන්න වෙයි කියලා සමහරක් විට නෑ උගුර රිදෙන්නේ නෑ. ගඳ සුවඳ දැනෙන්නේ නෑ දැනෙනවා කියලා කියනවා. කොහොමද බෙහෙත් කරන්නේ? කොහොමද සුවපත් කරන්නේ මේ ලෝකය? ඊළඟට
තියෙන අපහසුතාව ඉවසන්නේ නැත්තම් දැන් බලන්න රෝහලට ගිහිල්ලා දැම්මහම සමහරක් විට හැමෝම නෙවෙයි සමහර රෝගීන් රෝහලේ ඉන්න ඒ පීඩනයක් තමයි අපි කිසිම කෙනෙක් රෝහලකට වෙලා ඉන්න කැමති නෑ. නමුත් ලෙඩක් හැදුනහම ඉවසගෙන ඉන්න වෙනවා එතන. මේ වසංගත තත්වයට ගොදුරු වෙලා රෝගී තත්වයට වලටපත් වෙලා රෝහලට ගිහිල්ලා දැම්මහම හොරෙන් රෝහලෙන් පැනලා ගිහිල්ලා කොයි හරි නගරයක හරි කොයි හරි බස් හෝල්ට් එක හරි කැරකිලා හැසිරිලා තවත් ගානකට මේක බෝ කරලා එහෙම ලෙඩ්ඩු සනීප කරන්න බෑ. එහෙම රෝගියෙක් සුවපත් කරන්න බෑ. මෙන්න මේ කියන කාරණා පිළිබඳව අවධානය යොමු නොකරන සමාජයක් සුවපත් කරන්න බෑ. මුළු මහත් සමාජයේම මේ වෙලාවේ ලෙඩේට කරන්න එපා කියපු දේවල් නොකර ඉන්න ඕන. මොන අපහසුතා තිබුණත් මේ දේවල් කරන්න එපා ප්‍රශ්නය වැඩි වෙනවා කියලා කිව්වනම් ඒ දේවල් නොකර ඉන්න ඕන. හරි? ඊළඟට මෙන්න මේ රෝගී තත්ත්වවලට මෙන්න මේක කරන්න කියලා කිව්වා මේ කරන්න කියප එකේ ප්‍රමාණය දැනගන්න ඕන. ඔළුව කැක්කුමක් ආවහම පැරසිටමෝල් හරි මොනවා හරි දෙකක් ගන්න කිව්වහම ඒක පැය 6න් 6ට ගන්න කිව්වහම එකපාර ලෙඩේ හොඳ වෙයි කියලා මහ ගොඩක් බීගෙන ගියාම මොකද වෙන්නේ? ඒක වෙනම ප්‍රශ්නයක් බවට පත් වෙනෝනේ. ඒකේ ප්‍රමාණය දැනගන්න ඕන. ඒ ප්‍රමාණය දන්නේ නැත්නම් ඒකෙත් ගැටලුවක් ඇති වෙන්නේ. එතකොට මේ සමාජය දැන් උපස්ථාන කරන්න පහසු රෝගියෙක් වෙන්න ඕන. සෞඛ්‍ය අංශවලට කරදරයක් නැති ලෙඩෙක් වෙන්න. මේ රටේ පුදුම කැපකිරීමක් මේ වෙනකොට සෞඛ්‍ය අංශ විසින් සිද්ධ කරනවා. හැම වෛද්‍යවරයෙක්ම ජීවිතයේ පරදුවට තබලා හැම හෙද නිලධාරියෙක්ම ජීවිතයේ පරදුවට තබලා මේ වෙලාවේ ලොකු කැපකිරීමක් කරනවා. ඒ වෛද්‍යවරු ඒ සෞඛ්‍ය අංශවල නිලධාරීන් ඒ හෙද නිලධාරීන් ගෙවල් වල ගිහිල්ලා නැහැ. තමන්ගේ දරු පැටවු ටික බලන්න ගිහිල්ලා නැහැ. තමන්ගේ අම්මා තාත්තා බලන්න ගිහිල්ලා නැහැ. තමන්ගේ ස්වාමියා භාර්යාව බලන්න ගිහිල්ලා නැහැ. ඔවුන් ඒ තරම් කැපකිරීමකින් මේ රටේ නිරෝගීභාවය මේ ලෝකයේ නිරෝගීභාවය සනිටුහන් කරන්න ඔවුන් අද කැප වෙනවා. ලංකාව විතරක් නෙවෙයි ලෝකේ හැම රටකම. එහෙනම් අපි හැමෝම ඔවුන්ට උපස්ථාන කරන්න පහසු පිරිසක් බවට පත්විය යුතුයි. බුදුහාමුදුරුවෝ ඒ ගැන මේ සූත්‍රෙදි පෙන්වනවා. රෝගියාගේ කාර්යභාරය මොන වගේ විය යුතුද කියන එක. ඊළඟට ගිලානූපට්ඨාක සූත්‍රය. දැන් එතනදී අපි කතා කරන්නේ ලෙඩෙකුට උපස්ථාන කරන උපස්ථායකයා ගැන. දැන් අපි හිතමු රෝගියා අර කියන විදියට උපස්ථායකයට උපස්ථාන කරන්න පහසු ගති ලක්ෂණ වලින් යුක්ත වුණත් උපස්ථායකයාගේ කාර්යභාරය හරියට වෙන්නේ නැත්නම් ඒ රෝගියා අමාරුයි වැටෙනවා. ඒ නිසා මේ උපස්ථායකයා උනත් රෝගියෙකුට උපස්ථාන කරන්න සුදුසු කෙනෙක් වෙන්න ඕන. එතකොට මේ උපස්ථායකයොත් කොටස් දෙකකට බුදුහාමුදුරුවෝ බෙදලා දක්වලා තියෙනවා. උපස්ථාන කරන්න පුළුවන් උපස්ථායකයෝ සහ උපස්ථාන කරන්න අපහසු උපස්ථායකයෝ. දැන් ලෙඩුන්ට බෙහෙත් කරනවා නම් ලෙඩු බලා ගන්නවා නම් රෝහල් වල විතරක් නෙවෙයි ගෙවල් වල වුණත් ලෙඩෙක් බලාගෙන ඉන්නවා නම් ඔබ තුල මෙන්න මේ ලක්ෂණ පිළිබඳව කුමන මට්ටමකටද තියෙන්නේ කියන එක සාර්ථකද අසාර්ථකද කියන එක පිළිබඳව කල්පනා කරන්නට වෙනවා. පංචහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ ගිලානූපට්ඨාකෝ නාලං ගිලානං උපට්ඨාතුං කතමේහි පංචහි. ඔන්න අංග 5කින් යුක්ත ගිලන් උපස්ථායකයෙක් ඉන්නවා. මේ ගිලන් උපස්ථායකයා නාලං ගිලානං උපට්ඨාතුං ලෙඩ්ඩුන්ට උපස්ථාන කරන්න සුදුසු නොවේ. නාලං කියන්නේ සුදුසු නැහැ කියන එක. එතකොට ඔබ තුල මේ කාරණා පහ තියෙනවා නම් ඔබ ලෙඩ්ඩුන්ට උපස්ථාන කිරීම සුදුසු නැහැ. පළවෙනි එක. න පටිබලෝ හෝති භේසජ්ජං සංවිධාතුං රෝගියාට ලබා දිය යුතු
ඖෂධය මොකක්ද ප්‍රතිකාරය මොකක්ද කියලා දන්නේ නැත්තම් න පටිබලෝ හෝති භේසජ්ජං සංවිධාතුං ලෙඩාට අවශ්‍ය කරන ප්‍රතිකාරය හරියට සංවිධානය කරන්න බැරි නම් මේ ලෙඩාට මෙන්න මේ රෝගය හැදිලා තියෙන්නේ මේ රෝගය හැදිච්ච ලෙඩෙකුට දිය යුතු ඖෂධ මෙන්න මේවයි මේ ලෙඩාට කරන්න සුදුසු දේ මේකයි නුසුදුසු දේ මේකයි කියලා හරියට සංවිධානය කරගන්න බැරි නම් ලෙඩාට දෙන්න ඕන බෙහෙත් ගැන දන්නේ නැත්තම් න පටිබලෝ හෝති භේසජ්ජං සංවිධාතුං බෙහෙත් දෙන්න දන්නේ නැත්තම් ඊළඟට සප්පයා සප්පායන් නජානාති රෝගියාට සුදුසු දේ මොනවද නුසුදුසු දේ මොනවද කියන එක නජානාති දන්නේ නැත්තම් අසප්පායන් උපනාමේති සප්පායන් අපනාමේති සුදුසු නැති දේවල් දෙනවනම් සුදුසු දේවල් නොදී ඉන්නවා නම් මෙන්න මේ උපස්ථායකය උපස්ථාන කරන්න සුදුසු නැහැ. න පටිබලෝ හෝති භේසජ්ජං සංවිධාතුං ලෙඩේට දෙන්න ඕන බෙහෙත දන්නේ නැත්තම් සප්පයා සප්පායන් නජානාති අසප්පායන් උපනාමේති සප්පායන් අපනාමේති රෝගියාට දිය යුතු දේ මොනවද නොදිය යුතු දේ මොනවද කියලා නොදැන නොදිය යුතු දේ දෙනවා නම් ඊළඟට දිය යුතු දේවල් දෙන්නේ නැත්තම් ඒ උපස්ථායකයා උපස්ථාන කරන්න සුදුසු නැහැ. මේ රෝගියාට සීනි මෙච්චර දෙන්න එපා කියනකොට දෙන්න එපා කියන දේ දෙනවා නම් මෙන්න මේ බෙහෙත් ටික දෙන්න කියලා කියනකොට දෙන්න කියපු බෙහෙත් ටික හරියට කලට වෙලාවට දෙන්නේ නැත්තම් කොහොමද ඒ ලෙඩා සනීප වෙන්නේ? ඊළඟට ආමිසන්තරෝ ගිලානං උපට්ඨහති නෝ මෙත්ත චිත්තෝ රෝගියාට උපස්ථාන කරන්නේ හුදෙක් වාසි ගැනීමට පමණමයි. මෛත්‍රීය කරුණාව නැහැ. මෛත්‍රිය කරුණාව මොකක්වත් නැහැ. තනිකරම ලාභ අපේක්ෂාවෙන් කරන්නේ. එතකොට ලාභ අපේක්ෂාවෙන් ධනය අපේක්ෂාවෙන් උපස්ථාන කරනවා මෛත්‍රියක් නැහැ. එයා පිළිකුල් කරන උපස්ථායකෙක්. වමනේ පිළිකුල් කරනවා. ලේ පිළිකුල් කරනවා. සෙම පිළිකුල් කරනවා. මල මුත්‍ර පිළිකුල් කරනවා. මතක තියාගන්න උපස්ථායකෙක් රෝගියාගේ ඒව පිළිකුල් කරන්න බෑ. මෛත්‍රී සහගත වෙන්න ඕනේ. මෛත්‍රියක් නැහැ පිළිකුල් කර කර අපෝ මුත්‍රා කරගත්ත නේද? මේ විදියට මහ පිළිකුල් කර කර හැබැයි සල්ලි ටික ගන්න උත්සාහ කරනවා නම් ওই සමහරක් වෙලාවට උපස්ථාන කරන ඔය සමහරක් විට හැමතැනම නෙවෙයි සමහර තැන්වල දරුවන්ට තමන්ගේ දෙමව්පියෝ සමහරක් විට බලා ගන්න බැරි වෙනවා රාජකාරී කටයුතු වලට යන්න තියෙන නිසා. ඉතින් මොකද කරන්නේ? මුදලට උපස්ථායකෙක් පත් කරලා යනවා. මේ මුදලට උපස්ථායක තනතුරට පත් කරපු අය සමහරක් විට මොකද කරන්නේ? අර තමන්ට මේ මුදල් දෙන සේවා දායකයා එනකොට විතරයි සලකන්නේ. අනිත් වෙලාවේ පුදුම විදියට දුක් විඳින. එතන ඇත්තෙත් නැහැ. ලෙඩ්ඩු 7-8ක් බලා ගන්නවා සමහරක් විට සමහරු. එහෙමයි ඉන්නවා. බනිනවා සමහරු. සල්ලිම විතරයි. ලෙඩ්ඩු ගැන කරුණාවක් මෛත්‍රියක් නැහැ. හරියට පිළිකුල් කරනවා. සල්ලිම විතරයි. ඒකයි කිව්වේ ආමිසන්තරෝ ගිලානං උපට්ඨහති නෝ මෙත්ත චිත්තෝ. මෛත්‍රියක් නැහැ. කරුණාවක් නැහැ. ඒ රෝගියාගේ සෙම්සොටු පිළිකුල් කරනවා. ඒවා ඉවත් කරන්නේ. මල මුත්‍ර පිළිකුල් කරනවා. ඒවා ඉවත් කරන්නේ. රෝගියා පිරිසිදුව තියන්නේ. රෝගියා අපිරිසිදුයි. උපස්ථායකයෙක් රෝගියාව අපිරිසිදුව තියන්න බෑ. ඊළඟට න පටිබලෝ හෝති ගිලානං කාලේන කාලං ධම්මියා කතාය සන්දස්සේතුං සමාදපේතුං සමුත්තේජේතුං සම්පහන්සේතුං. මතක තියාගන්න රෝගී වෙච්ච කෙනා දැඩි පීඩනයකට පත් වෙලා ඉන්නේ. රෝගී වෙච්ච කෙනා දැඩි පීඩනයක ඉන්නේ. උපස්ථායකයාගේ කාර්යභාරය තමයි රෝගියාගේ පීඩනය වැඩි කිරීම නෙවෙයි රෝගියාගේ පීඩනය අඩු කිරීම. මානසික පීඩනය අඩු කරන්න ඕන. ඒකයි කිව්වේ කාලේන කාලං ධම්මියා කතාය සන්දස්සේතුං සමාදපේතුං සමුත්තේජේතුං සම්පහන්සේතුං.
මේ රෝගියත් එක්ක ටිකක් ධර්මය කතා කරනවා. රෝගියාගේ හිත හැදෙන්න කතා කරනවා. රෝගියා සුවපත් වෙන විදියට කතා කරනවා. එතකොට දැන් බලන්නකෝ රෝගියාගේ ගතට සහනයක් වගේම හිතට සහනයක් දෙන්න ඕන. යම් කිසි උපස්ථායකෙක් ලෙඩාට දෙන්න ඕන බෙහෙත් දන්නේ නැත්තම්, ලෙඩාට සුදුසු දේ මොනවද නුසුදුසු දේ මොනවද කියලා දන්නේ නැත්තම්, ලෙඩාට උපස්ථාන කරන්නේ මෛත්‍රියෙන් නෙවෙයි නම්, ඊළඟට ලෙඩාට සුදුසු දේවල් නොදී නුසුදුසු දේවල් දෙනවනම්, ඊළඟට ධර්මය හිත හැදෙන දෙයක් කියන්නේ නැත්තම්, ආන්නේ උපස්ථායකයා ඉමේහි කෝ භික්කවේ පංචහි ධම්මේහි සමන්නාගතෝ ගිලානෝ පට්ඨාකෝ නාලං ගිලානං උපට්ඨාතුං, ඒ උපස්ථායකයා ගිලනුන්ට උපස්ථාන කරන්නට සුදුසු වෙන්නේ නැහැ. ඊළඟට පෙන්නනවා පංචහි භික්කවේ ධම්මේහි සමන්නාගතෝ ගිලානෝ පට්ඨාකෝ අලං ගිලානං උපට්ඨාතුං. අංග 5කින් යුක්ත උපස්ථායකයෙක් ඉන්නවා. ඒ උපස්ථායකයා ලෙඩ වෙච්ච රෝගියාට උපස්ථාන කරන්න සුදුසුයි. අලං ගිලානං උපට්ඨාතුං. නාලන් නෙවෙයි අලං. අලං කියන්නේ සුදුසුයි. මොනවද ඒ අංග 5? පටිබලෝ හෝති භේසජ්ජං සංවිධාතුං. ලෙඩාට නියම කළ යුතු බෙහෙත මොකක්ද කියලා දන්නවනම්, ලෙඩාට ලබා දිය යුතු ප්‍රතිකාරය කොමක්ද කියලා හරියට සංවිධානය කරන්න පුළුවන් නම්, ඊළඟට සප්පායා සප්පායං ජානාති, සුදුසු දේ මොනවද නුසුදුසු දේ මොනවද කියලා දන්නවනම්, අසප්පායං අපනාමේති සප්පායං උපනාමේති, නුසුදුසු දේ නොදී සුදුසු දේ ලබා දෙමින් කටයුතු කරනවා නම් හරි. ඊළඟට මෙත්ත චිත්තෝ ගිලානං උපට්ඨහති නෝ ආමිසන්තරෝ. රෝගියාට උපස්ථාන කරනකොට මෛත්‍රී සහගතව උපස්ථාන කරනවා නම්, අජේ ගුච්චේ හෝති උච්චාරං වා පස්සාවං වා වන්තං වා කේලං වා නීහරිතුං. රෝගියාගේ සෙම් සොටු සැරව ලේ මලමුත්‍රා පිළිකුල් කරන්නේ නැත්තම්, පටිබලෝ හෝති ගිලානං කාලේන කාලං ධම්මියා කතාය සන්දස්සේතුන් සමාදපේතුන් සමුත්තජේතුන් සම්පහන්සේතුන්. රෝගියාගේ හිත හැදෙන්න දහම් කතාවක් ධර්මයෙන් ටිකක් සිත හැදෙන විදියට කතා කරන්න පුළුවන් නම්, ඉමේහි කෝ භික්ඛවේ පංචහි ධම්මී සමන්නාගතෝ ගිලානෝ පට්ඨාකෝ අලං ගිලානං උපට්ඨාතු. ආන්ගේ උපස්ථායකයා ගිලන් අයට උපස්ථාන කරන්න සුදුසුයි. එතකොට ඔබ උපස්ථායකෙක් නම් ඔබට පුළුවන් වෙන්න ඕන රෝගියාට අවශ්‍ය බෙහෙත මොකද්ද කියලා දෙන්න. වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ නැහැ. වෛද්‍යවර නියම කරපු බෙහෙත ගැන උපස්ථායකයා දැනගන්න ඕන. මේ බෙහෙත මෙහෙමයි දෙන්නේ. ඊළඟට සප්පායා සප්පායං ජානාති අසප්පායං අපනාමේති සප්පායං උපනාමේති. සුදුසු දේ මොනවද නුසුදුසු දේ මොනවද කියලා දැනගන්න ඕන. සුදුසු දේ දෙන්නත් නුසුදුසු දේ නොදී ඉන්නත් මහන්සි ගන්න ඕන. ඊළඟට මෙත්ත චිත්තෝ ගිලානං උපට්ඨහතිනෝ ආමිසන්තරෝ. සල්ලි බලාගෙන නෙවෙයි, ලෙඩා සුවපත් කරනවා කියන මෛත්‍රියම තියෙන්න ඕන. ඊළඟට රෝගියාගේ සෙම් සොටු මල මුත්‍රා සැරව රුධිරය මේවා පිළිකුල් කරන්න බෑ. රෝගියාගේ හිත හදන්න ඕන. ඔන්න ඔය කාරණා පහෙන් යුක්තයි න ඔබ හොඳ උපස්ථායකයෙක්. එතකොට අද ධර්ම දේශනාව ඔස්සේ අපි පැහැදිලි කළේ රෝගියා සහ උපස්ථායකයා ගැන. රෝගියෙක් නම් උපස්ථායකයාට උපස්ථාන කරන්න පහසු රෝගියෙක් වෙන්න ඕන. උපස්ථායකෙක් නම් රෝගියාට උපස්ථාන කරන්න පුළුවන් උපස්ථායකයෙක් වෙන්න ඕන. එතකොට දැන් අපි සාරාංශයක් හැටියට ගත්තොත්, ඔබ රෝගියෙක් හැටියට ලෙඩේට හොඳ දේ මොනවද කියලා දන්නවනම්, හොඳ දේහි ප්‍රමාණය දන්නවනම්, ලෙඩක් හැදුනහම බෙහෙත් ගන්න යනවනම්, ඊළඟට වෛද්‍යවරයා තමන්ගේ ආබාධ අපහසු දයාගෙන විමසනකොට හංගන්නේ නැතුව ඒවා කියනවනම්, තමන්ගේ වේදනාව තරමක් දුරට හෝ ඉවසන්න පුළුවන් නම්,
ඔබට උපස්ථාන කරන්න ලේසි. ඊළඟට රෝගියෙකුට උපස්ථාන කරන ඔබ රෝගයාට දිය යුතු බෙහෙත දන්නවා නම් හරියට සුදුසු දේ නුසුදුසු දේ මොනවද කියලා දැනගෙන සුදුසු දේ දෙන්නත් නුසුදුසු දේ නොදී ඉන්නත් වැඩ කරනවා නම් ලෙඩාගේ රෝගය දුරු කරගන්න මෛත්‍රී සහගතවම ඔහු වෙනුවෙන් කැප වෙනවා නම් ලෙඩා පිළිකුල් කරන්නේ නැත්නම් ලෙඩාගේ හිත හදන්න පුළුවන් නම් ඔබ සාර්ථක උපස්ථායකයෙක්. ඒ නිසා මුළු රටටම ලෝකෙටම රෝගීන් සුවපත් කරන්න පුළුවන් උපස්ථායකයෝ වෙන්නත් උපස්ථායකයන්ට උපස්ථාන කරන්න පහසු රෝගීන් හැටියට කටයුතු කරන්නත් මේ සූත්‍ර දේශනාව මහෝපකාරී වෙනවා. අපි අනිවාර්යෙන්ම රෝගියා ලෙඩා කියන තත්ත්වයටපත් වෙනවා. මොන තනතුරු තිබුණත් මොන පදවි තානාන්තර තිබුණත් ලෙඩක් හැදුනොත් එකම එක නමයි පාවිච්චි කරන්නේ ලෙඩා. කවුද ලෙඩා? ලෙඩා වෙවන්න. අපි ඔක්කොම ලෙඩා. ලෙඩ්ඩු. ඔය නම හම්බෙනවා. ලෙඩෙක් නම් ලෙඩ වෙලා නම් ලෙඩ හැදෙනවා නම් අපි උපස්ථායකයට පහසු විදියට හැසිරෙමු. ලෙඩ්ඩු අහිංසකයි, අසරණයි, පීඩනයක ඉන්නේ. අහිංසක, අසරණ, පීඩනයක ඉන්න රෝගීන් සුවපත් කරන්න සුදුසු උපස්ථායකයෝ වෙන්න ඕන. මෙන්න මේ කාරණා සම්පූර්ණ නම් මේ සුවපත් කිරීම සහ සුවපත් වීම අපට මනාව සිද්ධ කරගන්න පුළුවන්. ඉතින් අද ධර්ම දේශනාව ඔස්සේ සමාජයට බොහොම වෙනස් පැතිකඩකින් ජීවිතේ අපි හැමෝම මුහුණ දෙන එක්තරා අවස්ථාවකට ඒ අවස්ථාවේදී ශක්තිමත් වෙන්න මේ බුදුහාඳුරන්ගේ දේශනාවෙන් වටිනා පැහැදිලි කිරීමක් කළේ. මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරලා අත්පත් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලමහිමෙන් ඔබට අපට රටට ලොවට සුවසේ වාසය කරන්න, මෙලොව සුව පරලොව සුව සලස ගන්න, උතුම් නිවනින් සැනසෙන්න හේතු වේවා, වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි සාලිය සිල්වා මහත්මයා, රේණුකා සිල්වා මහත්මිය, එවැගේම අනුර ජයසිංහ, රංජන් ජයසිංහ, පාලිත ජයසිංහ යන දූපතුන් කොයි කවුරුත් ඒක රාශී වෙලා. ඒ කොයි කවුරුත් මේ උතුම් පින්කම සිද්ධ කරලා විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා 2016 9 වෙනි මාසේ 13 වනදා මීට වසර 3කට පමණ පෙර ආතුව ජන්මාන්තරගත වන්නට යෙදුණු ලක්ෂ්මන් ජයසිංහ ආදරණීය පියාණන් සිහිපත් කරගෙන එතුමන්ට පුණ්‍යානුමෝදනා කරන්නත් 2002 වසරේ 11 වෙනි මාසේ 22 වෙනිදා මීට වසර 19කට පමණ පෙර මිය පරලෝසපත් ආදරණීය මෑණියන් ඉන්ද්‍රාණි ජයසිංහ මහත්මිය සිහිපත් කරගෙන එතුමියට පුණ්‍යානුමෝදනා කරන්නත්, එවැගේම සාලිය සිල්වා මහත්මයාගේ පියාණන් MJT සිල්වා පියාණන්ටත් වර්ග පරම්පරාවේ නමින් මිය පරලෝසපත් සියලුම ඥාති හිතයිෂීන් සිහිපත් කරගෙන ඒ හැමෝටම පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සුජීවත්ව සිටින සාලිය සිල්වා මහත්මයාගේ ආදරණීය මෑණියන් ස්වර්ණා ඉන්ද්‍රානි සිල්වා මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන්නත්, සුජීවත්ව සිටින දායකත්වයේ දරන ඒ පින්වත් සියලු දෙනාටම ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන්නත්, ඔබට නිරතුරුවම දම් දෙසුම් පවත්වන ගෞරවනීය මහා සංඝරත්නයට, ඒ වගේම මේ පැතිර යන වසංගත රෝගී තත්ත්වයේ ඉදිරියේ පීඩා විඳින සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් කල්පනා කරන්න මේ හැම ආකාරයකින්ම රැස් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලමහිමයෙන් නමින් මිය ගිහිල්ලා පින් අපේක්ෂාවෙන් ඉන්න දෙමව්පිය ඥාති හිතයිෂීන් හැමෝම මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ භවගමන් සුඛී සුවපත් භාවයට පත් කර ගනිත්වා. සසර දුකින් එතරව උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි මියගේ ඥාතීනට පුණ්‍යානුමෝදනා කරමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ
ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සම්‍යක් දෘෂ්ටික දෙවියෝ මෙපින් අනුමෝදන් වෙත්වා රට ජාතිය සම්බුද්ධ ශාසනය යෙහින් ආරක්ෂා කරත්වා. ධර්මදේශනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන ඒ පින්වතුන්ටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ ගයන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ පින්වතුන්ට පවුලේ පින්වතුන්ටත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ රටවැසි ලෝවැසි හැමෝටමත් වසංගත රෝගී තත්ත්වය නිසා රෝග නිවාරණ සංග්‍රාමයේ යෙදී සිටින පින්වත් අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට හෙද කාර්ය මණ්ඩලයට ත්‍රිවිධ හමුදාවේ පොලිසිය පින්වතුන්ට අසනීප තත්ත්වවලට පත්වෙච්ච රටවැසි ලෝවැසි හැමෝටම සිත ශාන්තිය යහපත උදා වෙත්වා. දෙවියොත් පතන බෝධියකින් මෙපින් අනුමෝදන්ව උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහසින් දෙවියන්ට පින් දෙමු. ittavataca amhehi sambhatam punya sampadang sabbe devanumodantu sabba sampatti siddhiya. ittavataca amhehi sambhatam punya sampadang sabbe devanumodantu sabba sampatti siddhiya. ittavataca amhehi sambhatam punya sampadang sabbe devanumodantu sabba sampatti siddhiya. මෙහෙමාකාරයකින්ම රැස් කරගත් සකල කුසලානි සංසයන්ගේ බලයෙන් නමින් මියගිය සියලුම ඥාතීන්ටත් ඔබ අප සියලු දෙනාටත් සසර දුකින් එතරව ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඔහොම වැඳගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සරයි අපේ හාමුදුරුවනේ වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි සාල්ලිය සිල්වා, රේණුකා සිල්වා හා අනුර ජයසිංහ, රංජන් ජයසිංහ, පාලිත ජයසිංහ යන දූ දරුවන්ගේ පරලෝසපත් දෙමාපියන්ට පුණ්‍යානුමෝදනා පිණිස වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් එම පින්වත් පිරිසට නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසුව ඔබ සැම වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp, Viber, email මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්මසුව සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.